ආයිබෝවන් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටොක් පික් කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් ගැන. ඇත්තටම මේක ගොඩක් අමාරු ස්ට්‍රැටජි එකක් නෙමේ. මේක මමත් නිතරම වගේ යූස් කරන එකක්. ගොඩක් වෙලාවට මාකට් එකක් ගොඩක් උඩට ගිහිල්ලා ඊට පස්සේ කාලයක් තිස්සේ පල්ලෙහාට එන්න පටන් ගත්තට පස්සේ ඇවිල්ලා යම් මට්ටමකදී සෙටල් වෙනවා කියලා අපිට හිතන වෙලාවකදී අපි බයි කරන්න ටිකක් උනන්දු වෙනවා. අන්න ඒ වගේ වෙලාවකදී ස්ටොක්ස් පික් කරන්න මම සාමාන්‍යයෙන් යූස් කරන මෙතඩ් එකක්. මම ඉතින් ඕගොල්ලන්ටත් කියලා දෙන්න හිතුවා. කරලා බලන්න අලුත් අයයි පරණ අයයි හැමෝම සමහර වෙලාවට ඕගොල්ලන්ටත් මේක වැඩ කරන්න පුළුවන් වෙයි. දැන් මේ every cloud has a silver lining කියලා මම මේ දාලා තියෙන්නේ. දැන් පහුගිය ටිකේම නිකන් අර හෙන ගහනවා වගේ මාකට් ඩ්‍රොප් එකක් නේ තිබුණේ දැන්. all time high එකකට ගිහිල්ලා ඊට පස්සේ එක දිගටම දැන් ඩ්‍රොප් වෙලා තියෙන 116න් විතර වගේ. ඉතින් මේ ඩ්‍රොප් වෙන මාකට් එකේත් අපිට සමහර ලාවට පුළුවන් වෙනවා ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් හොයාගන්න. ගොඩක් වෙලාවට අප් වෙන මාකට් එකට වඩා ඩ්‍රොප් වෙන මාකට් එකේදී ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් වැඩි. ඒ ඇයි කියලා මම පෙන්වන්නම් ඔයගොල්ලන්ට. ඇත්තටම ගොඩක් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටිස් තියෙනවා. හරියටම මේ ටිකක් ඇස් ඇරලා හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් මේ මාකට් එකේ වෙන දේවල් දිහා ස්ටොක්ස් 285ක් තියෙනවා මාකට් එකේ. ඉතින් මේ හැම එකක්ම අප් වෙලා all time එකේ අප් වෙලා දැන් හැම එකක්ම එක එක ලෙවල් වල ඩ්‍රොප් වෙලා තියෙන්නේ. ඇනලයිස් කරලා බලන්න පුළුවන් මේ ඩ්‍රොප් එකයි ඒක all time high මාකට් යන වෙලාවේ හිට් කරපු ගානයි. මේක ඇවිල්ලා statistics based investment approach එකක්. අපි මෙතන ටෙක්නිකල්ස් බලන්නේ නැහැ. ටෙක්නිකල් වල බලනවා ඒක වෙනම approach එකක්. ටෙක්නිකල්ස් විශේෂයෙන් බලන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට අයිඩියා එකක් තියෙන්න ඕන මේ කම්පැනිගේ ෆන්ඩමෙන්ටල් වැලියු එක ගැන. එතකොට ඒක වැලියු කරලා තියෙන්න ඕන ස්ටොක් එක. අපි දැනගන්න ඕනේ මේ කම්පැනිගේ ෆන්ඩමෙන්ටල්ස් මොනවද කියලා. මේ කම්පැනිගේ EPS එක, net asset value එක, profit growth එක, පහුගිය ක්වාර්ටර් එකේ කොච්චරක් ඒගොල්ලෝ කරලා තියෙනවද, year on year growth එකක් තියෙනවද, ඊට ෆියුචර් එකේ profit potential කොහොමද, growth එකක් තියෙනවද, ඒ වගේ කියලා ෆන්ඩමෙන්ටල් ස්ටොක්ස් අපි දැනගෙන ඉන්න ඕන. ඒක හරිද? ඒක එතකොට ස්ටොක් එකේ පර්සනැලිටි එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට ස්ටොක් එක මොන වගේද? බේසිකලි මේක වැලියු ස්ටොක් එකක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම. කියන්නේ හොඳට ප්‍රොෆිට් තියෙන, low PE තියෙන, low price to book value තියෙන, dividend pay කරන, ඒ වගේ හොඳ ස්ටොක් සාමාන්‍යයෙන් ඒවට මෙන්න මේ approach එක මම හිතන්නේ බේස් සූට් වෙනවා. මට නම් මේක හොඳට වැඩ කරලා තියෙන approach එකක්. මේක statistics based approach එකක් basically. හරිද? එතකොට අපි මේකට use කරන්නේ දැන් මාකට් එක ජනවරි වල all time high hit කරනකොට මේ හැම ස්ටොක් එකකම high price එකක් තිබුණානේ. ඉතින් මාකට් එක වැටෙනකොට වැටෙන්න හේතුව වෙන්න පුළුවන් එක එක ආකාරයේ ස්ටොක්ස්. දැන් මේ වැටෙන්න හේතුව තමයි high ගිය ඔය ස්ටොක්ස් කීපයක් LOLC, එතකොට Browns Investments, Expo ලංකා වගේ වල අර සීඝ්‍ර නැග්මක් තිබුණා. ඒ සීඝ්‍ර නැග්ම දැන් පොඩ normalize වෙගෙන ගන්න බෑගෙන යනවා. බැහැගෙන යනකොට ඒ රැල්ලට ඇදිලා යනවා ෆන්ඩමෙන්ටල් ඇතුව මේ වර්ධනය වුණ අනිත් ස්ටොක්ස් ටික. හරිද? ඒක අපි මේ කියනවා මේ පුෂ් ඩවුන් එකක් කියලා. අරවල වේටේජ් එක අර මම කිව්ව බ්‍රවුන්ස්, LOLC, එක්ස්පෝ වගේ වල මේ කඩා වැටීමේ වේටේජ් එක ටිකක් සැරහින්දා අනිත් ස්ටොක්ස් උත් අනිත් වැලියු ස්ටොක්ස් උත් කඩාගෙන එනවා. අපිට මෙන්න මේ අප්‍රෝච් එක යූස් කරන්න පුළුවන් ස්ටැටිස්ටිකල් මෙතඩ් එකක්. ඔන්න ඔතනින් ඉන්වෙස්ට්මන්ට් අයිඩියාස් හොයාගන්න. මම එක උදාහරණයක් ගන්නම්. දැන් බලන්න මේ ACL cables කියලා. ACL cable එකේ earnings හොඳයි. හොඳ earnings growth පෙන්නනවා. ෆියුචර් එකෙත් හොඳයි. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට හොඳයි. ඒවට highways වලට ඊට පස්සේ housing schemes යනවා. ඒවට products කරන්න ඕන. එතකොට ACL ලගේ cables තියෙනවා. එතකොට electric items තියෙනවා. bulbs ඔක්කොම තියෙනවා. ඊට අමතරව government එකේ orders එකක් ඇවිල්ලා තියෙනවා 2000 kilometers වලට කේබල් දාන්න. ඒ වගේ ඔක්කොම orders pipeline එකේ තියෙනවා. ෆියුචර් එක ගොඩක් හොඳයි. ගොඩක් හොඳට බිස්නස් තියෙනවා. ඉතින් මේ ස්ටොක් එක ගත්තොත් මේ ACL කේබල් කියන එක ජනවරි වල මාකට් එක උඩට යනකොට 130 රීච් කරා.
130 රීච් කළා. ඊට පස්සේ මාකට් එක පල්ලෙහාට බහිනකොට දැන් අද වෙනකොට තියෙනවා 78 ලෙවල් එකේ. හරිද? දැන් මේ 78 ලෙවල් එකේ තියෙනවා. ඉතින් 130 වලට ගත්තු කෙනාට මේකයි 78ට ගන්න හොඳ නැති වෙන්නේ. මගේ මගේ මේ අප්‍රෝච් එකේ එක ආගියුමන්ට් එකක් තමයි 130ටත් ඉන්වෙස්ටර්ස්ලා ගත්තා නම් ඇයි මේක දැන් 78ට අපි ගන්න බැරි? ඇයි 78ට අපි ගන්න බය වෙන්නේ? ඒ කියන්නේ දැනට 130 ඉඳලා 78ට 140ක ඩ්‍රොප් එකක් තියෙනවා. හරිද? ඉතින් දැන් මේ මාකට් එක දැන් RSI ගත්තත් එහෙම මාකට් එක දැන් RSI තියෙන්නේ 40 50 අතර රේන්ජ් එක. මිඩල් රේන්ජ් එක තියෙන්නේ. ඕවර් බෝටුත් නැහැ, ඕවර් සෝලුත් නැහැ. නෝමල් රේන්ජ් එක. ඉතින් ඒ රේන්ජ් එකේ මාකට් එක අප් වෙන්නත් පුළුවන්, ඩවුන් වෙන්නත් පුළුවන්. අප් වුණොත් එහෙම ඒක ආපහු RSI එක 70 75ට යනකොට අනිශ්චයාසුත් එක්කම මේ ෂෙයාසුත් අනිවාර්යෙන් පුෂ් වෙනවනේ. ඒතකොට මේක 78ට අපි ගන්නවා නම් දැන් 130කට ගිහිල්ලා තියෙනවනේ. අපි දන්නා මේක 130කට ගිහිල්ලා තියෙනවා. දැන් ෂෙයා එකක් අලුතෙන්ම මූව් වෙනවා නම් පල්ලෙහා ඉඳලා උඩට අලුතෙන්ම මූව් වෙනවා නම් අපි දන්නේ මේ ෂෙයාර් එක මූව් වෙන්නේ කොතනටද කියලා. අපිට හරියටම දැනුමක් නැහැනේ. මොකද මේ ෂෙයාර් එක අලුත් ලෙවල්ස් කඩාගෙන ඉස්සරහට යනවා. දැන් මේක 130ට ගිහිල්ලා ඒ ෆන්ඩමෙන්ටල්ස් මුකුත් වෙනස් වෙලා නැහැ. ඒ ප්‍රොෆිට් අවුට්ලුක් එක මුකුත් වෙනස් වෙලා නැහැ. එහෙම නැතුව 130ට ගියාපු ෂොට් ස්ටොක් එක 70ට ඩ්‍රොප් වෙලා තියෙනවානේ. ඒකට අපි දන්නවා මේක 130ට ගිය ස්ටොක් එකක්. මේක දැන් 70ට වැටිලා තියෙනවා. මාකට් එකේ අප්‍රෝච් එක වෙනසක් නිසා. මාකට් අප්‍රෝච් එක නැත්නම් මාකට් සෙන්ටිමන්ට්ස් එක වෙනස් වුණොත් එහෙම මේ මාකට් එක ආපහු උඩ යන්න පටන් ගන්නවානේ. එතකොට ඇයි මේ 78 ස්ටොක් එක ආපහු 80ට යන්න බැරි? ඇයි ආය 85ට යන්න බැරි? 90ට යන්න බැරි? අපි දන්නා මේක 130ට ගිහිල්ලා තියෙනවා කියලා. ඒතර අපිට පේන්න ස්ටැටිස්ටික්ස් එකක් තියෙනවානේ මේක 130. පේන්න ස්ටැටිස්ටික්ස් එකක් තියෙනවා මේක 130ට මූව් වුණා කියලා. එතකොට 78 අපි මේක ගත්තොත් එහෙම try කරොත් එහෙම 78 ඉන්වෙස්ට් කරන්න මේක මාකට් එක රිකවර් වෙන්න ගත්තොත් එහෙම මේක 85කට 90කට 95කට 100කට යන්න බැරි කමක් නැහැනේ. ස්ටොක් එකේ වැලියු එක තියෙනවා. මේක එක උදාහරණයක්. අපි තව උදාහරණයක් ගමු. මම ගන්නවා ටෝකියෝ සිමෙන්ට්. මේක නෝමල් ස්ටොක් එක, වෝටිං ස්ටොක් එක. මේක ජනවාරි මාසේ 90 වලට හිට් කරා. ගොඩක් වොලියුම්ස් ට්‍රේඩ් වුණා. ඊට පස්සේ මාකට් ඩවුන් ටර්න් එකත් එක්ක අනිශ්චිතතාවයත් එක්ක මේකත් පුෂ් ඩවුන් වුණා. දැන් මේකේ බිස්නස් එකට මුකුත් වෙලා තියෙනවද? නැහැ. ඩිමාන්ඩ් එකට මුකුත් වෙලා තියෙනවද සිමෙන්ට් වල? නැහැ. only the problem is stock price. price එකට මිනිස්සු වැඩිපුර දැන් සෙල් කරනවා බයස්ලට වඩා. හරිද? එතකොට selling side එක වැඩි, buying side එක අඩු. හරි මම කලින් ඔයගොල්ලන්ට කරලා තියෙන වීඩියෝ එකේ තියෙනවා මම පෙන්නුවා. ගොඩාක් බයර්ස් ලයිනකොට ඩිමාන්ඩ් කර්ව් එක shift වෙනවා. එතකොට prices වැඩි වෙනවා. ගොඩක් අනිත් පැත්ත ඒක වෙන්නේ ගොඩක් sellers ලයිනකොට ඩිමාන්ඩ් section එක අඩු වෙනවා. selling pressure එක වැඩි වෙනවා. එතකොට selling curve එක shift වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට price එක අඩු වෙනවා. මේ වෙලා තියෙන ටෝකියෝ සිමෙන්ට් දැන් ටෝකියෝ සිමෙන්ට් 90ට ගිය ෂෙයා එක දැන් යන්නේ 73ට. same fundamentals. හොඳ dividend pay කරනවා. හොඳ low PE එකක් තියෙන්නේ. මාකට් එක රිකවර් වෙනකොට මාකට් එක තව පොඩ්ඩක් දැන් රිකවර් වෙන්න පටන් ගත්තොත් ගාම මේ 73 ෂෙයාර් එක 80ට යන්න බැරිද? 85ට යන්න බැරිද? ඇයි මේ 90ට ගිහිල්ලා තියෙනවනේ. අන්න හිතන්න. තව උදාහරණයක් ගන්න. මෙතන මම ගන්නවා කැලින් ටයර්ස්. කැලින් ටයර්ස් එක් ස්ටොක් එක හොඳටම අපි දන්නවා දැන් ටයර් හොඳට නිෂ්පාදනය කරලා ලංකාවේ. ගොඩක් හොඳට මේක රෙවෙනියු තියෙනවා. ජොයින්ට් වෙන්චර් හොඳට පේ කරනවා. ස්ටොක් එකට මූට් වෙලා නැහැ. හොඳට ඩිවිඩන්ඩ්ස් පේ කරලා තියෙනවා. 111ට මේක ගියානේ. දැන් 79යි. 29% ඩ්‍රොප් එකක් තියෙනවා. ඇයි මේක 79 දැන් තියෙන එක? ඇයි මේක 85ට යන්න බැරි? ඇයි මේක 90ට යන්න බැරි? ඇයි මේක 100ට යන්න බැරි? අපි දන්නේ නැහැ හරියටම යනවා දැන්. නමුත් අපි දන්නවා මේක 111 ඉඳලා 79ට වැටිලා තියෙන්නේ දැන්. අපි 79 ඉද්දි දන්නේ නැත්නම් 111ට ගියගෙන අපි දන්නේ මේ 79 ගත්තාම කීයකට මේක යන්න පුළුවන්ද? අපි ඉතින් හිතනවා 79ට අපි ගන්නවා මේක 90කටවත් යන්න පුළුවන් වුණොත් එහෙම අපි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපි දන්න 111ට මේක ගිහිලා තියෙනවා. එහෙමනම් 79ට ගන්න එක අපිට ඩිස්කවුන්ට් එකකට නෙමෙයි මේ තියෙන්නේ. හිතන්න ඒ විදිහට අලුත් අයයි පරණ අය දෙගොල්ලොම හිතන්න. මේක ස්ටැටිස්ටිකල් අප්‍රෝච් එකක්. ඔන්න ඊළඟට මම ගන්න තව උදාහරණයක් ඔයගොල්ලෝ වෙනුවෙන් 3 එක ෆාම්ස්. හොඳ ඩිවිඩන්ඩ් එකක් ගෙවුවා, සුපිරි ඩිවිඩන්ඩ් එකක් ගෙවුවා. ප්‍රොෆිට්ස් හොඳයි. හොඳ කෑෂ් ෆ්ලෝස් තියෙනවා, ස්ට්‍රෝං බැලන්ස් ෂීට් එකක් තියෙනවා. NAV එකට සාපේක්ෂව හොඳට මේ ස්ටොක් ප්‍රයිස් එක ගොඩක් අඩුයි. PE එකත් ගොඩක් අඩුයි. 295ට ගිය ස්ටොක් එක දැන් යන්නේ 218ට. 126ක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඇයි මේකේ 218 මූව් වෙලා 250ට යන්න බැරි?
යන්න හැකියාවක් නැද්ද මේ ස්ටොක් එක? 218 හොඳ නැද්ද? 295ට ගත්තා නම් අපේ ඉන්වෙස්ටර්ස්ලා ඇයි 218ට ගන්න එක නරක වෙනවද? නරකයි 218 ගන්න එක. තව එකක් ගමු. ඇක්සස් ඉන්ජිනියරින්. බලන්න ඇක්සස් ඉන්ජිනියරින් එක 31ට ගියා. කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් බූම් එකේ ඉස්සරහට ලංකාවේ ප්‍රොජෙක්ට්ස් වලට ඩිරෙක්ට්ලි බෙනිෆිට් වෙන කම්පැනි එකක් ඇක්සස් ඉන්ජිනියරින් කියන්නේ. රෝඩ්ස්ද හය එතකොට මේ පාලම්ද තව කොච්චර දේවල් මේගොල්ලෝ කරනවද මේගොල්ලෝ ඕඩර් බුක් එක කොච්චර තියෙනවද? ඒක 31ට ගිය ස්ටොක් එක දැන් 24යි. ඉතින් 31ට ගන්න පුළුවන් නම් ඉන්වෙස්ටර්ස්ලාට ඇයි 24ට ගන්න බැරි? ප්‍රශ්නයක් තියනවද මේකේ? ඒ ඉස්සනක ඩ්‍රොප් එකක්. හරි මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මේ හයි ඇන්ඩ් ලෝ කියන ඇනලිසිස් එක බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් වලින් ඔයගොල්ලෝ දැන් අලුතෙන් ෆ්‍රෙෂ් කෙනෙක් ඉන්වෙස්ට් කරන්න හිතාගෙන ඉන්නවනම් අපි විශේෂයෙන්ම අලුත් කට්ටිය හිතාගෙන ඉන්නවා නම් දැන් අලුතෙන් ඉන්වෙස්ට් කරන්න ඕන මොනවද කියලා මෙන්න try කරලා බලන්න. මෙන්න මේ වගේ approach එකකට යන්න බලන්න මේ stocks මාසෙකට කලින් මේ ගිය prices මේ තියෙන්නේ දැන් වැටිලා. ඉතින් මේ ගානට මේ ඉන්වෙස්ටර්ස්ලා ගන්න පුළුවන් නම් මේ ගානට ගන්න බැරිය ඉන්වෙස්ටර්ස් මොකද මේවා මෙතනට යන්න බැරි දාපහු මම හැම වෙලාවෙම කියලා තියෙනවා ඩවුන් එකක් පර්මනන්ට් උත් නෑ අප් එකක් පර්මනන්ට් උත් නෑ අප් වෙච්ච හැම දෙයක්ම ඩවුන් උත් වෙනවා ඩවුන් වෙච්ච හැම දෙයක්ම අප් උත් වෙනවා හරි දැන් බලන්න මෙන්න මේ cycle of market emotions කියන එක හරි මේක මම කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා මගේ පරණ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මේ market emotion cycle එක මම කතා කරපු වීඩියෝ එකත් අලුත් අයත් මේකේ දැන් ඔය මම පෙන්නපු high prices ඔක්කොම මෙන්න මේ level එකේ ගිය prices මෙන්න මේ level එකේ ගිය prices මේ level ගොඩක් අය champions විදියට උඩ පැන පැන ගත්තු prices දැන් මම පෙන්නපු ඒ prices මෙන්න මේ හරිය තියෙන prices මේ low level එකේ තියෙන prices කවුරුත් ගන්න කැමති නෑ නමුත් මේ price එකම ඊට පස්සේ ආයෙ move වෙනවා මෙතනට මේ cycle එක ආපහු උඩට යනවා ඉතින් මෙතනදී ගන්න පුළුවන් නම් කාට හරි මෙතනදී ගන්න හොඳයි නම් ඒ ස්ටොක් එකට මුකුත් වෙලා නැත්තම් ස්ටොක් එකේ ෆන්ඩමෙන්ටල්ස් වලට මුකුත් වෙලා නැත්තම් ස්ටොක් එකේ බිස්නස් එක ඩැමේජ් වෙලා නැත්තම් ඇයි මෙතනදී ඒක සුදුසු නැත්තේ ගන්න හිතලා බලන්න ලොජිකලි අනිවාර්යයෙන්ම මේ සයිකල්ස් වල දුවන්නේ ස්ටොක් මාකට් කියන එක ස්ටොක් එකත් සයිකල් වල දුවන්නේ ඉතින් මේ ස්ටොක් එක දැන් අපි හිතුවොත් මේ හරිය තියෙන්නේ කියලා අනිවාර්යෙන් මූව් වෙයි මේ හරිය වගේ නම් දෙන තාචින් චුට්ටක් ඩ්‍රොප් වෙයි ප්‍රශ්නයක් නෑ ඉතින් මෙතනින් ගත්තු එක අරගෙන මේ ඔක්කොම වෙනකම් බලන් ඉන්නේ නැතුව මේ ලෙවල් එකේ අරගෙන පොඩි ඩ්‍රොප් එකක් ඊට පස්සේ ආවත් ප්‍රශ්නයක් නෑ මොකද ගොඩක් අඩු ලෙවල් එකේ මේක තියෙන්නේ රිස්ක් එකක් තියෙනවනේ අපි ඇසියුම් කරන දේවල් 100% මේ විදිහට වෙන්නේ නැති වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා නමුත් try කරන්න අවදානම් අඩු අවස්ථාවක් තමයි මෙන්න මේ approach එක මොකද මේ ලෙවල් එකේ ගත්තු කට්ටියට මේ ලෙවල් එකේ same stock එක ගන්න බැරි කමක් නැහැ අවදානම අඩු මොකද මෙතනදී ගන්නවට වඩා මෙතනදී ගන්න එක අවදානම අඩුයි ඒක තමයි කියන්නේ maximum financial opportunity කියලා මෙන්න මෙතන පෙන්වන්නේ අපි අන්න ඒක තමයි මෙතනින් තමයි maximum financial risk එක ඉතින් උඩින් ගත්තනම් ඒ ස්ටොක් එකම ඇයි ඒක අඩුවට තියෙන වෙලාවේ අපි ගන්න හිතන්නේ නැත්තේ. හරි? හිතන්නන්නේ. හරි. එහෙනම් මං ආයේ ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනකන් ඔය හැමෝටම ජය. බොහොම ස්තුතියි.